නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදත් සුපුරුදු ආකාරයෙන් මේ වැඩසටහන සමග ඒකාත්මික වන සත්පුරුෂ ගිහි පැවිදි හැමදෙනාටම ප්‍රථමයෙන්ම බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයෙන් සැනසුම වේවායි ගෞරවයෙන් සහ මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ධාතු කතා ප්‍රකරණය මා පටන් ගන්න කාලේම ඔබට කිව්වා මේක ප ဋ ාණ ප්‍රකරණයට පමණයි දෙවෙනි වෙන්නේ ගැඹුරු අතින්. ඒ නිසා වැඩි අවධානයක් යොමු කරලා මේක සිද්ධ කරගත යුතුයි, ඉගෙන ගත යුතුයි කියන කාරණේ කිව්වා. දැන් හොඳටම පේන දෙයක් තමයි ඔබටත් ඒක දැනෙනවා ඇති. අර මාතෘකා තිකමාතිකා දුකමාතිකා කියලා සඳහන් වෙන මේ මාතෘකාවන් පිළිබඳව දැනුම හොඳට ප්‍රවීණ වෙලා තියෙනවා නම් ධාතු කතා ප්‍රකරණේ අමාරු නෑ කියන එක ඔබට දැනෙලා ඇති. එතකොට ඒ කාර පොත බලාගෙන කියන මට්ටම පමණක් නෙවෙයි, ඊට වඩා මානසික තැම්පත් වෙලා මනසට හුරු පුරුදු වෙලා තියෙනවා නම් මේක ලේසි කියන එක ඔබට වැටහෙනවා ඇති. මම හැමදාම කියන්නේ මාතෘකා ටික අවයව ටිකනේ. අවයව ටික ප්‍රගුණ වෙලා තිබුණා නම් ඊළඟට අවයව ටික ගලප ගන්න එක ඔබට ලේසි. අන්න ඒකයි. ඇඳුම් ටික තිබුණා නම් ඊළඟට තියෙන ඇඳ ගන්නනේ. එතකොට අපි දන්නේ නැත්නම් ඇඳුම් ටික අපට නැත්නම් ඇඳුම් ටික හඳුනාගෙන නැත්නම් ඇඳුම් කට්ටලය කොහොමද අපි එතකොට ඇඳගන්නේ? ඇඳුම් කට්ටලේ හඳුනා ගන්නට ඕනේ. මේක ඇඟේ උඩට අඳින එක, මේක ඇඟේ පහළට අඳින එක, මේක උඩින් අඳින එක, මේක ඇතුල් ඇඳුම් ටික කියලා අපිට තියෙනවානේ නේද? ෂර්ට් එක, බැනියම, කලිසම, ඊළඟට තව බෙල්ට් එක නේද? එහෙම තියෙනවානේ. ටයි එක දානවා නම් ඒක, බෝ එකක් තියෙනවා නම් එහෙම. එතකොට ඒ ටික ඉස්සරලා හඳුනාගෙන තියෙන්නට ඕනේනේ. ආන්නේ වගේ තමයි. මේ වගේ ඒ ටික අඳින්නේ මේ විදිහට කියලා මේක තමයි පළමුව අඳින්නේ, මේක තමයි දෙවනුව අඳින්නේ කියලා ඒවා ඉස්සලා දැනගෙන තියෙනට වෙන් කරලා. සපත්තු දෙක නේද? මේස් ඒ විදිහට දැනගෙන තියෙන්නට ඕනේ. ඉතින් එහෙම දැනගෙන හිටියාට පස්සේ ඔන්න ඒ දැනගත්තු දේ හරියට ධාතු කතා ප්‍රකරණය කියලා කියන්නේ දැන් ඔබට ඇඳුම අඳින්න කිව්වා වගේ. මේ ඇඳුම අඳින්න. දැන් අඳින්න තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඇඳගන්න එක අමාරු නෑනේ. ඉස්සරලා ඒ ඇඳුම් ටික මොනවද කියලා තේරුම් අරන් හිටියට පස්සේ සහ ඒ ඇඳුම් අඳින්නේ කොයි පිළිවෙලටද කියලා දැනගෙන හිටියට පස්සේ මහමෙ දැන් අපි දැන් ඇඳගම්මු කියලා කියවට පස්සේ ලේසිනේ. ආන්නේ වගේ දෙයක් තමයි ධාතු කතා ප්‍රකරණයට එනකොට තියෙන්නේ. මෙච්චරම ගැඹුරට ගිහිල්ලා නැහැ. ඉතින් ධම්මසංගණි ප්‍රකරණයට එනකොට විභංග ප්‍රකරණයට එනකොට යම් තරමකට මාතෘකා ස්වරූප පිළිබඳව ගිහිලා තියෙනවා දුරකට. හැබැයි ධාතු කතා ප්‍රකරණයට එනකොට ඊට වඩා තවත් සියුම් දුරකට ගිහිලා තියෙනවා. ඒ බව ඔබට පේනවා ඇති, දැනෙනවා ඇති. ඒ ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳව කරන විශ්ලේෂණවලදී ඒ බව ඔබට තේරෙනවා ඇති. එහෙමනම් අපි අදට තියෙන කොටසට යමු. ඔන්න බලන්න දැන් එතකොට මගේ පොතේ නම් පිටු අංකය 38 ඡේදාංක 195 ඉඳලා 203 දක්වා එකම ඡේදයකින් තියෙනවා. මක් නිසාද යත් ඒ කියන පරමාර්ථ ධර්ම කුලක තුල ඒ තිකමාතිකා පද තුල තියෙන අවයව වෙනස්. නමුත් ඒවා ස්කන්ධායතන ධාතු ආරසත් ස්කන්ධායතන ධාතු වලට වැටෙනකොට ප්‍රමාණය සමානයි. ස්කන්ධ ප්‍රමාණය, ආයතන ප්‍රමාණය,
ධාතු ප්‍රමාණය නියෝජනය කරන ඒ ප්‍රමාණයන් සමානයි. අන්න ඒ නිසා තමයි ඒ ටික විවිධ මාතෘකා පද එකකට දාලා අවසානයේදී ස්කන්ධ වලින් මෙච්චරයි ආයතන වලින් මෙච්චරයි ධාතු වලින් මෙච්චරයි කියලා නියෝජනය සහ නියෝජනය වන සංඛ්‍යාව දක්වනවා. ස්කන්ධාදීන්ගේ සංඛ්‍යාව දක්වනවා. එතකොට දැන් බලන්න මේකේ දස්සනින පහතබ්බා ධම්මා. දැන් ඉතින් ඔබට දස්සනින පහතබ්බා ධම්මා කියනට එක ඉස්සලා මතක තියෙනට ඕනේනේ. නේද? එක ප්‍රගුණ වෙලා දස්සනින සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු නැත්තම් ප්‍රහාණය වන ධර්ම. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන ධර්ම කියනකොට අපි ඔබට ඔය ටි ඉස්සරලත් කියලා දීලා තියෙනවා. නමුත් මාතෘකාවල තාම එච්චර අපි ආවේ නැහැ. නේද? අපි සවිතක්ක සවිචාර ආදී වශයෙන් ඒ ටික කියලා ඊළඟට අපි ප්‍රීති ත්‍රිකේනේ කීවේ. පීති සාගතා ධම්මා, සුඛ සාගතා ධම්මා, උපේක්ඛා සාගතා ධම්මානේ. දැන් ඊළඟට තමයි අපට තියෙන්නේ දස්සනින පහතබ්බා ධම්මා, භාවනාය පහතබ්බා ධම්මා, නේව දස්සනින න භාවනාය පහතබ්බා ධම්මා කියන මේ ටික එන්නේ. එතකොට ඔබ මතක තියා ගන්න සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ දල වශයෙන් දස්සනින පහතබ්බා ධම්මා කියනකොට අකුසල් ටිකෙන් කොටසක්. භාවනාය පහතබ්බා ධම්මා කියනකොට අකුසල් වලින් කොටසක්. දස්සනේන පහතබ්බා ධම්මා කියන කොටයි භාවනාය පහතබ්බා ධම්මා කියන කොටයි අකුසල් සිත් 12යි චෛතසික 27යි කියලා මතක තියාගන්න. අකුසල් සිත් 12යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 27යි කියලා මතක තියාගන්න. එතකොට ඒකත් නිදහසක්නේ. එතකොට සෙසු පරමාර්ථ ධර්ම නෙවෙයි මෙන්න මේ ටික පමණයි. සිත් 12යි ඒ වගේ වැඩ කරන චෛතසික 27යි. ඒක දල වශයෙන් මතක තියාගන්න. එතකොට චිත්තචෛතසික ගුණයක් එතන තියෙන්නේ. ඉතින් ඇතුළට යනකොට සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන අර විදිහට ලෝභ මූල දිට්ඨි සම්පයුක්ත සිත් 4යි තත්සම්ප්‍රයුක්ත චෛතසිකයි ඊළඟට විචිකිච්ඡා සිතයි ඒ වේදන චෛතසික ධර්මයි. එකතු කළාට පස්සේ ඒක ඒකාන්ත වශයෙන් ප්‍රහාණය වෙන, සපුරා ප්‍රහාණය වෙන, ඉතිරියක් නැතුවම ප්‍රහාණය වෙන කියන ටික ගන්න එතකොට. එතකොට දිට්ඨි සම්පයුක්ත සිත් 4යි, විචිකිච්ඡා සම්පයුක්ත සිතයි, තත්සම්ප්‍රයුක්ත චෛතසික, දෝෂ ඉස්සාමච්චරිය කුක්කුච්ච මාන. ඒ ටික අයින් වෙලා දිට්ඨි විප්‍රයුක්තය කරන්නේ මාන්නයෙන්නේ. එතකොට චෛතසික 5ක් අයින් වෙලා 27න් 22යි. එතකොට අනවශේෂ ඉතිරියක් නැතුවම ප්‍රහාණය වෙනවා කියලානේ ගන්නෙ. ඒකාන්ත වශයෙන් ප්‍රහාණය වෙන එන්නේ කියන සිත් 5යි එහි යෙදෙන දෝෂ ඉස්සාමච්චරිය කුක්කුච්ච මාන. ඒ චෛතසික 5 හැර සසු චෛතසික 22යි. ඊළඟට අනේකාන්ත වශයෙන් ප්‍රහාණය වෙන. ඒ කියන්නේ සපුරා ප්‍රහාණය වෙන නෙවෙයි. ඒ කියන්නේ දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 අපායගාමී ශක්තියයි ලෝභ මූලික, ද්වේෂ සිත් 2 අපායගාමී ශක්තියයි, දිට්ඨියයි විචිකිච්ඡාවයි හැර සසු චෛතසික 25යි. ඒ ටිකට කියනවා අනේකාන්ත වශයෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන ධර්ම. එතකොට හොඳට මතක තියාගන්න ලෝභ මූල දිට්ඨි සම්පයුක්ත සිත් 4 සහ විචිකිච්ඡා සම්පයුක්ත සිත සපුරා ප්‍රහාණය වෙනවා සෝවාන් මාර්ගඥාණයෙන් ඉතිරියක් නැතුවම. ඊළඟට දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 අපායගාමී ශක්තිය, ද්වේෂ මූල සිත් 2 අපායගාමී ශක්තිය නැති වෙනවා සෝවාන් මාර්ගයේදී. ඉතිරියක් තියෙනවා තවම. අපායගාමී නොවන මට්ටමේ තියෙන දිට්ඨි විප්‍රයුක්ත මට්ටමේ ඒ අකුසල් සිත් 4. එතකොට හැබැයි අපට දැන් චන්ද්‍රිකාවේ කියනකොට අභිධර්මයේහි ධම්මසංගණි ප්‍රකරණය කියනකොට ආය දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 අපායගාමී 4ක්
අපායගාමී නොවන හතරක් කියලා එහෙම විශ්ලේෂණයක් කළේ නැහැ. හැබැයි එහෙම තියෙනවනේ. දැන් අපට පහළන රාග හිතක් එක විදියද? සමහරලාට තදට රාග හිත පහළ වෙලා සමහරලාට සියුම් විදියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මට්ටමේ රාග හිත පහළ වෙනවා. ද්වේෂ හිත පහළ වෙනවා. ගිහිල්ලා දෙකක් තලණ්ඩම කෙනෙකුට පහළ වෙනවා. කෙනෙකුට දෙකක් කතා කරන්නම හිත පහළ වෙනවා. හැබැයි සමහර වෙලාවකදී එච්චර බරපතල විදිහට පහළ වෙන්නේ නැහැ. ඒද පාලනය කරගන්න පුළුවන්. ඒ මට්ටම් තියෙනවනේ. කෙනෙකුට ගහන්න හිතෙනවා. කෙනෙකුව මරන්න හිතෙනවා. ඊළඟට ගිහිල්ලා බනින්න හිතෙනවා. ඊළඟට තව කෙනෙක් එක්ක එයා ගැන විවේචනය කරනවා. හිතෙන් එයා ගැන තරහින් ඉන්නවා. අන්න බලන්න. ඒ විදිහට ද්වේෂය පහළ වෙන මට්ටම් විවිධයිනේ. එක නෑ කියන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මෙතනත්. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා ලෝභ ditthi විප්පයුත සිත්වල අපායගාමී මට්ටමේ තියෙන ශක්තිය. එතකොට ඒකත් ඒ හිත ආය පහළ වෙන්නේ නැහැ. ආන්න ඒක තමයි. හැබැයි ඒ හිතවලම තව ප්‍රමාණයක් තියෙනවා. සියුම් වෙච්ච ප්‍රමාණයක්, දුර්වල වෙච්ච මට්ටමේ ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ ටිකට කියනවා අපායගාමී ශක්තිය නැති සිත්. අපායගාමී ශක්තිය නැති සිත්. ද්වේෂ සිත්වලත් ඒ වගේ. ද්වේෂ සිත්වලත් ඒ වගේ. එතකොට අන්න ඒ ටික ඉතුරු වෙනවනේ එතකොට. ඒ ටික ඉතුරු වෙනවා. එතකොට භාවනායේ පහතබ්බා ධම්මා කියලා කියනකොට දැන් ඒකේ මතක තියාගන්න ditthi සම්පයුත සිත් ඉතුරු වීමක් නැහැ. විචිකිච්ඡා සම්පයුත සිත් ඉතුරු වීමක් නැහැ. හැබැයි ditthi සම්පයුත වුණා ditthi විප්පයුත වුණා දෙකේම ලෝභය වැඩ කරනවා. හැබැයි මට්ටම් වෙනස්. නේද? එතකොට ඒ ආකාරයට ඒ සිත් පහ එහෙම ප්‍රහාණය වෙලා යන අතර ඒ වගේ ඉදිරියට කර චෛතසික 22ත් එක්කම ප්‍රහාණය වෙන අතරට ඉතුරු වෙනවා අර කියන ලෝභ මූලික අපායගාමී ශක්තිය නැති ලෝභ මූලික ditthi විප්පයුත් එකේ අපායගාමී බලයක් නැති ද්වේෂ මූල සිත් දෙකේ අපායගාමී බලයක් නැති ඒ මට්ටමේ ඒක නිසානේ ඉතින් විසාකාවට දරුවෝ 20ක් ලැබුණානේ නේද? ඊළඟට මිනිමිරිය නැති වුණාට පස්සේ ඇවිල්ලා වැළපුණානේ. එතකොට පේනවනේ එතකොට රාගය තිබුණා, ද්වේෂය තිබුණා කියලා. ඉතින් ඒ විදිහට සෝවාන් වෙලා හිටපු කෙනෙක් නේ එතකොට ඊළඟට ඒ ටික එතකොට ඉතුරු වෙනවා එතකොට නේද? එතකොට ඉතුරු වෙන ටික මොකද කියන්නේ? ඒ ටිකට කියන භාවනාවේ පහතබ්බා ධම්මා. ඒ ටිකට කියන්නේ මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු ධර්මනේ. මතු මාර්ගත්‍රය කියන්නේ සකෘදාගාමි, අනාගාමි, අරහත්. සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගත්‍රයෙන්. එතකොට සකෘදාගාමි මාර්ගයෙන් බලන්න ඒත් බලන්න ඒකෙත් වෙනසක් තියෙනවානේ. දැන් සකෘදාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වෙන මේක නම් ධම්මසංගණීත් කියවුණා. සකෘදාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වෙන කියනකොට ගන්නේ ඕලාරික වශයෙන් පවතින නේද එතන කියන්නේ. එතන කියනවා තනුභාවය, තනුකරත්තා, තනුභාවය කියලා කියනවා. අර ditthi විප්පයුත් සිත් හතරෙත් ලෝභ මූලික ditthi විප්පයුත් සිත් හතරෙත් ද්වේෂ මූල සිත් දෙකෙත් තුනී කිරීමක් සිද්ධ වෙනවා. එහෙමයි කියන්නේ නේද? රාග දෝෂ මෝහානං තනුභාවය තුනී කිරීමක් සිද්ධ වෙනවා. තවත් දුර්වල වෙනවා. ඒක නිසානේ සත්තක්කත්තු පරමෝ කියන එක්කෙනා ඊටත් වඩා අඩු වෙන්නේ සකදාගාමි බවට පත් වෙන්නේ. සකදාගාමි බවට පත් වෙන එක්වරක් කාම ලෝකයට එනවා. හරි. එතකොට අන්න ඒ ලෝභ මූල සිත්වල දුර්වල වෙනවා තවත් සකෘදාගාමි මාර්ගයෙන්. දේශ මූල සිත් දෙකත් ඒ වගේ. සෝවාන් කෙනෙකුට එන රාගයේ මට්ටමක් සකෘදාගාමි කෙනෙකුට එන්නේ නැහැ. සෝවාන් කෙනෙකුට එන ද්වේෂයේ මට්ටමක් සකෘදාගාමි කෙනෙකුට ඒ මට්ටමට එන්නේ නැහැ. තුනී වෙලා. එතකොට අනාගාමි වෙනකොට කාමරාග ව්‍යාපාදාන අනවශේෂප්පහානාය කියලානේ කියන්නේ. කාමරාග මට්ටමින් දැන් සෝවාන් වෙනකොට සකෘදාගාමි වෙනකොට කාමරාගය තියෙනවනේ. දැන් ඒකනේ අර මහා නාම ශාක්‍යතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වේ එතුමා සකෘදාගාමි වෙලානේ හිටියේ. විසාකාවටත් වඩා ඉහළ මට්ටමනේ හිටියේ. ඒකනේ කිව්වේ ස්වාමිනී මගේ හිත එක අවස්ථාවකදී රාගයෙන් මැඩෙනවා, ද්වේෂයෙන් මැඩෙනවා, මෝහයෙන් මැඩෙනවා, පාලනය වෙන්නේ නැහැ.
මේ මොකද්ද මගේ ප්‍රහාණය වෙලා තියෙන කෙලෙසේ කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබතුමා ඔය කියන මට්ටමට රාග ද්වේෂ මෝහ ආදී ප්‍රහාණය වෙලා නම් ඔබතුමා ගෙදර ඉන්නෙත් නැහැ කිව්වා. ගිහි ගෙදර ඉන්නෙත් නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ අනාගාමි නම් ගෙදර ඉන්නෙත් නැහැ කියලා කිව්වා. ගිහි ගෙදර ඉන්නේ නැහැ. එතකොට අන්න ඒ කියන අනාගාමි වෙනකොට කාමරාගයයි ව්‍යාපාදයයි අනවශේෂප්පහාන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. හරි. එතකොට තවත් ලෝභය ඉතුරු වෙනව නේද? දැන් සෝවාන් වෙනකොට ලෝභ මූල දිට්ඨි විපේත සිත් අතරේ අඩු වෙනවා, සම්පූර්ණයෙන් අඩු වෙනවා, අපායගාමී ශක්තිය නැති කරනවා. සකෘදාගාමී වෙනකොට තවත් දුර්වල කරනවා. අනාගාමී වෙනකොට තවත් දුර්වල තවත් තියෙනවා. රූප රාග උද්දච්ච අවිජ්ජා මට්ටමින් තාමත් තියෙනවා. ආනේක තමයි කියන්නේ රූප රාග මාන උද්දච්ච අවිජ්ජා අනවශේෂප්පහානාය අරහත් මාර්ග ඥානෙ. එතකොට අන්න ඒ පස්සේ කියවෙච්ච ටික සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන සකෘදාගාමි අනාගාමි අරහත් ඒ මාර්ග ත්‍රයෙන් ප්‍රහාණය වෙන ධර්ම ටික. දිට්ඨි විප්‍රයුක්ත සිත් අතරයි ද්වේෂ මූල සිත් දෙකයි ඒවයි වැඩ කරන චෛතසික දිට්ඨි විචිකිච්ඡා හැර සසු චෛතසික 25යි. මෙන්න මේ ධර්මතාවන් ඒ මාර්ග වලින් සකෘදාගාමි අනාගාමි මාර්ග වලින් අරහත් මාර්ගයෙන් කියන මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු. අන්න ඒවට කියනවා භාවනාය පහතබ්බා ධම්මා කියලා. භාවනාය පහතබ්බා ධම්මා කියලා. හරි? දැන් කෙනෙකුට හිතේ ඉඳන්නේ දැන් භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මතා කියනකොට සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. එහෙමනේ අල්ලන්නේ කොණක්නේ අල්ලගන්නේ වැරදි කොණක් තමයි අල්ලගන්නේ. වැරදි කොණක්. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ මේ සාපේක්ෂ හඳුන්වා දීමක්. සාපේක්ෂ හඳුන්වා දීමක් මෙතන මේ කරන්නේ. ඉතින් ඔන්නෝම තමයි ඔතනදී එනකොට මේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු සකෘදාගාමී මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු කියනකොට බලන්න පල්හැටි ටික අපි ඊළඟට ගනිමුකෝ. දැන් මෙතනදී බලන්න චතෝහි කන්දේහි ද්විආයතන විද්වි ධාතුයි. දැන් ඒ ටික සංග්‍රහ වෙන්නේ මෙන්න මේ විදියට ස්කන්ධ හතරක් සමග ආයතන දෙකක් සමග ධාතු දෙකක් සමග. ඒ සරලයිනේ. ස්කන්ධ හතරක් කියනකොට වේදනා සංඥා සංකාර විඥාන. ඒ කියපු සිත්වල නේද? අකුසාසිත 12ම ගත්තානේ එතකොට. ඒ අකුසාසිත 12යි චෛතසික 27යිනේ සමස්තය ගත්තට පස්සේ. එතකොට ඒ අකුසාසිත 12 චෛතසික 27 අතරින් වේදනා චෛතසික වේදනා ස්කන්ධයයි සංඥා චෛතසික සංඥා ස්කන්ධයයි ඊතුරු චෛතසික 25 සංස්කාර ස්කන්ධයයි ඒ අකුසාසිත 12 විඥාන ස්කන්ධයයි. අන්න ස්කන්ධ හතරකින් සංග්‍රහ වෙනවා කියවේ එකයි. ද්විආයතනෙහි ආයතන දෙකකින් සිත් 12 මනායතනයයි චෛතසික 27 ධම්මායතනයයි. ඒ දෙකෙන් තමයි සංග්‍රහ වෙන්නේ. දෙක තමයි නියෝජනය කරන්නේ. ද්විහි ධාතුහි මනෝවිඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. සිත් 12 මනෝවිඥාන ධාතුවයි චෛතසික 27 ධම්ම ධාතුවයි. ඉතින් ඔන්න ඕක තේරුම් ගන්න දැන් ඊළඟට අපට එනවා දස්සනින පහතබ්බ හේතුකා ධම්මා භාවනාය පහතබ්බ හේතුකා ධම්මා. දැන් මේකේ මේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු සකෘදාගාමී ආදී මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු කියලා මුල් පද දෙක දැම්මනේ. බලන්න ඒකේ තව පදයක් තියෙනවානේ නේව දස්සනින න භාවනාය පහතබ්බා ධම්මා කියලා. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වන්නේ නැති නැත්නම් ප්‍රහාණය නොකටයුතු සකෘදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගත්‍රයනුත් ප්‍රහාණය නොකළ යුතු නැත්නම් ප්‍රහාණය නොවන්නා වූ කියනකොට ඒ ධර්මතා ටික මේකට ආවේ නැහනේ. ඇයි ඒ? ස්කන්ධ ආදී අහුලනකොට වෙනස් වෙනවා. මොකද ඒකට මේ අකුසල් 12 ඇරෙන්නට අනිත් ඔක්කොම ඇතුළත් වෙනවානේ. කුසාසිත 21යි, විපාකසිත 36යි, ක්‍රියාසිත 20යි, තත්සම්ප්‍රයුක්ත චෛතසික 38යි, අටවිසි රූපයයි නිර්වාණයයි. දැන් ඒ ටික ආවනම් මේ ස්කන්ධ ආදී වෙනස් වෙනවනේ. ඒ නිසා එකට ඒ ටික දැම්මේ ටික අයින් කළා. ඒ ටික වෙනත් ක්‍රමයකින් පස්සේ එනවා. හරි? බලන්න ඒක ඊළඟට එන එක බලන්න දස්සනින පහතබ්බ හේතුකා ධම්මා කියනකොට සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය කටයුතු ඒක එක සුදුසුකමක්. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු වූද හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද ධර්ම. ආයක වෙනසක් තියෙනවා එතකොට.
සුදුසුකම් දෙකක්. දැන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු කියලා ගත්තට පස්සේ දැන් අපට ඒ ටික කීවා. හැබැයි තවත් එකක් තියෙනවා. හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද හේතු සමග සංප්‍රයුක්ත නොවන්නා වූ ඒවා තියෙනවද? දැන් අපි ගත්තොත් දිට්ඨි සම්පයුත සිත අතර ගත්තොත් හේතු සමග සංප්‍රයුක්ත වෙනවානේ. නේද? හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද කියනකොට එතකොට හේතු තියෙනවා. මොකද ඒ සිත්වල පවතින හේතු ටික ගත්තට පස්සේ ලෝභය මෝහයත් එක්කලා මෝහය ලෝභයත් එක්කලා සංප්‍රයුක්ත වෙනවානේ. ද්වේෂ මූල සිද්දෙක් ගත්තට පස්සේ ද්වේෂය මෝහයත් එක්ක මෝහය ද්වේෂයත් එක්කලා සංප්‍රයුක්ත වෙනවා එතකොට. ඒ නිසා ටික එහෙම ගන්නට පුළුවන්. අන්න මෝහ මූලයට යනකොට විචිකිච්ඡා සංපයුක්ත සිතේ මෝහය තියෙනවා. ඒකට ආය හේතුවක් නැහැ එතකොට. එහෙනම් දසනේන පාතබ්බ හේතුකා ධම්මා කියලා කියනකොට විචිකිච්ඡා සංපයුක්ත සිතේ මෝහය අයින් කරනවා. සසු චෛතසික ගන්නවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු කියනකොට ඔක්කොම ටික ආවට සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වන්නා වූද හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද. එතකොට ඒ මෝහ හේතුවත් සමග විචිකිච්ඡා සංපයුක්ත සිතේ මෝහ හේතුවත් සමග ඒ මෝහ සිතත් චෛතසික 15 දෙන්නේ. මට මතක විදිහට 15යි. 15න් මෝහය අයින් වෙනවා එතකොට. එතකොට ඒ 14ත් සංප්‍රයුක්ත වෙනවා මෝහයත් එක්කලා. හැබැයි මෝහය සංප්‍රයුක්ත වෙන්න ආ හේතුවක් නැහැනේ. ඒ නිසා විචිකිච්ඡා සංපයුක්ත සිතේ මෝහය අයින් කරනවා. ඊළඟට සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන වලින් ප්‍රහාණය කටයුතු කියන මේ භාවනා ඥාණයෙන් භාවනාවෙන් ප්‍රහාණය කටයුතු ධර්ම කියනකොට ඒකෙත් එක මෝහයක් අයින් කරනවා. මොකද? උද්දච්ච සංපයුක්ත සිතේ මෝහය අයින් කරනවා. මොකද ඒකේ මෝහය විතරයි තියෙන. ආය හේතුවක් නැහැ. ආය හේතුවක් නැහැ. හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද කියලානේ. ඒතර ඒ හේතුවත් එක්කලා සංප්‍රයුක්ත වීමට ආය හේතුවක් නැහැ. නිසා ඒ උද්දච්ච සංපයුක්ත සිතේ මෝහයත් අයින් කරනවා. අයින් කරලා තමයි ඊතුරු ධර්මතා ටික ගන්න. අර මුලින් ආපු ක්‍රමයට ඊතුරු ධර්මතා ටික ගන්නවා. දැන් මෙතනදී ඔබට හිතේ ඉඳන්න එතකොට දැන් ඒ සෝවාන් මාර්ගයෙන් එතකොට එහෙම ප්‍රහාණය වෙනකොට දැන් එතකොට විචිකිච්ඡා සංපයුක්ත සිතේ මෝහය ප්‍රහාණය වෙන්නේ නැද්ද කියලා එහෙම ගන්න එපා. ඒක ප්‍රහාණය වෙන මේක ණය ක්‍රමයක්නේ. එහෙම ගන්න එපා. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනකොට එතකොට විචිකිච්ඡා සංපයුක්ත සිතේ මෝහය ඉතුරු වෙනවාද කියලා නෑ. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වන්නා වූද හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද කියන එහෙම අදහසක් කියන්නේ. එහෙම නැතුව සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන ධර්මතා කීවට පස්සේ විචිකිච්ඡා සංපයුක්ත සිතේ මෝහය ප්‍රහාණය වෙන්නේ නැද්ද? නේද? අපි ගමුකෝ දැන් මෙහෙම එකක්. දැන් පුද්ගලයෙකුට සීල සමාධි ප්‍රඥා ඔක්කොම ටික තියෙනවා. හරි? සීල සමාධි ප්‍රඥා හොඳටම සම්පූර්ණ වෙලා තියෙනවා. ඊට යම් විශ්ලේෂණයක් කරනකොට සීලෙන් සම්පූර්ණ වෙච්ච අය සීලෙන් පමණක් සම්පූර්ණ වෙච්ච අය සමාධියනුයි සීලෙනු දෙකෙන්ම සම්පූර්ණ වෙච්ච අය අන්න ඒ වගේ ක්‍රමයක් ගත්තා කියනකො. එතකොට ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙච්ච අය කියලා සමහරට ගන්න නැහැ එතකොට. සීලයෙන් සමාධියෙන් සම්පූර්ණ වෙච්ච උත්තරීතර උතුමෝ කියලා ගත්තොත් කියන්නේ. එතකොට එයා ඒගොල්ලන්ගේ එතකොට ප්‍රඥාව නැද්ද? ප්‍රඥාවක් තියෙනවා. හැබැයි එතන අවධානය යොමු කරේ සීලයටයි සමාධියටයි විතරයි. අන්න ඒ වගේ ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙන උදවිය ගුණවන්තයෝ නෙවෙයිද එතකොට? තියෙනවා. නේද? සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙච්ච ගුණවත් උදවිය මේ ලැයිස්තු ගත කරන්න කියලා ගත්තා කියන්නකො. එතකොට එයාට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා නැද්ද එතකොට? තියෙනවා. නමුත් ඒ වෙලාවේ අවධානය යොමු කළේ අර කාරණාවලට පමණයි. එහෙම තේරුම් ගන්න. දැන් අපිට දැන් මොකක් හරි ඉන්ටර්විව් එකකට යනවා කියලා හිතා ගන්නකො. ඒ අනකොට අපෙන් බලාපොරොත්තු වෙන්නේ ශාස්ත්‍රපති උපාධිය පමණයි. සහ මොකක් හරි කෝස් එකක් කරලා. ඒ දෙක පමණයි අදාළ කෝස් එක කරලා ඒ දෙක අපට අවශ්‍ය වෙන්නේ. හැබැයි එයාට තියෙන ආචාර්ය උපාධියක්. ඒතර ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ එතකොට. අර මූලික සුදුසුකම් ටික. අන්න ඒ වගේ හිතලා බලන්න. හරි?
හැබැයි ආචාර්ය උපාධියේ දැනුම ආචාර්ය උපාධියට නැතුව නෙවෙයි. අන්න ඒ වගේ තමයි සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා මෝහය. හැබැයි මේ වෙලාවේදී ඒක අයින් වෙනවා. හැබැයි ප්‍රහාණය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ ණය ක්‍රමයේ අනුව ඒක ඉවත් කරලා ගන්නවා. මම හිතනවා තේරෙන්න ඇති. ඒකයි සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු වූද හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද ධර්ම. ඊළඟට මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය වන්නා වූද හේතු සමග සංප්‍රයුක්ත වන්නා වූද ධර්ම. දැන් ඒකේ ස්වરૂප ටික මම අහුල්ලා දුන්නනේ. ඒතර එතනක් තියෙන මොනවද? චිත්තචෛසික මුලුල්ලක්නේ. අර මෝහය අයින් වෙන එක පමණයි විචිකිච්ඡා සංපයුක්ත සිතෙත් උද්ධච්ච සංපයුක්ත සිතෙත් මෝහය අයින් කරලා ගන්න එක පමණයි. දස්සනේන පහතබ්බ හේතුකා ධම්මා භාවනාය පහතබ්බ හේතුකා ධම්මා කියනකොට එතෙන් දෙන වෙනස අර දස්සනේන පහතබ්බා ධම්මා භාවනාය පහතබ්බා ධම්මා කියන දෙකට හැර අමතර වෙනසක් වෙන්නේ ඒකයි. මේවා නැවත අපට කරනවා සඳුදාට කරන මාතෘකා ස්වරූපවලදී. දැන් එතකොට මේ පුංචි හඳුන්වා දීමක් කරන්නේ ලියලා පෙන්නන්නේ නැහැ. දැන් ඒකෙදී අපි ලියලා පෙන්නනවානේ. ඒකෙදී අපි ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය හතරම හොලනවානේ. දැන් මෙතන ස්කන්ධ ආයතන ධාතු පමණනේ මේ ගණනය කරන්නේ. ඊළඟට බලන්න ආචේගාමිනෝ ධම්මා කියලා කියන්නේ සසර ගෙන දෙන ධර්ම. සසර ගෙන දීමට හේතු වෙන ධර්ම. අකුසල් සිත් 12යි තත්සම් ප්‍රයුක්ත අකුසල් සිත් 12යි ලෞකික කුසල් 17යි. එහෙම තමයි තියෙන්නේ. ඕනනම් චුට්ටක් බලන්නම් මගේ මතකයේ අඩුපාඩුවක් තියනවද කියලා. මේ ප්‍රථම පදයාගේ අභිධේයාර්ථයෝ නම් 12 අකුසල්යේ ලෞකික කුසල් 14 තත්සම්ප්‍රයුක්ත 250 චෛතසිකේ. වැරදි නෑ හරි. ආචේගාමී ධර්ම කියලා කියන්නේ සසර ගෙන දෙන සංසාරේ සකස් කරන රැස් කිරීම කරන ධර්ම කියන එකයි හොඳේ. ඒකට කියනවා ඊළඟ අපචේගාමිනෝ ධම්මා. ඒ කියන්නේ නිවන් අවබෝධය ඇති කරන ධර්ම. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගසිත 4යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 36යි. මුලින් එකේ අකුසල් සිත් 12යි කුසල් සිත් 17යි ලෞකික කුසල් සිත් 17යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 52යි. අපචේගාමිනෝ ධම්මා කියනකොට සෝවාන් ආදී මාර්ගසිත 4යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 36යි. සෙක්ඛා ධම්මා සෙක්ක කියන වචනේ තේරුම දැන් ඔය අපි පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති කියලා කියන්නේ. ඒක ක්‍රියාපදේ හික්මෙනවා පුහුණු වෙනවා කියන එක. එතකොට සෙක්ඛා කියන්නේ පුහුණු වීම හික්මීම කියන අර්ථයයි. පුහුණු වෙනවා තවම. සෙක්ඛා ධම්මා. එතකොට එන්නේ සෝවාන් මාර්ග යට මාර්ගඵල සිත් 7යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 36යි. සෙක්ඛා ධම්මා. සෝවාන් මාර්ගසිත ඒ වගේම ඵලසිත සකෘදාගාමි මාර්ගසිත ඵලසිත අනාගාමි මාර්ගසිත ඵලසිත අරහත් මාර්ගසිත සප්ත ශෛක්ෂයෝ කියලානේ කියන්නේ. තාම හික්මිලා ඉවර නැහැ. සීල සමාධි ප්‍රඥා තුලින් තාම හික්මිලා ඉවර නැහැ. තව හික්මෙමින් පවතිනවා. ඒ නිසා තමයි ඒ ස්වභාවයන්ට කියන්නේ සෙක්ඛා ධම්මා. ඒ පරමාර්ථ ධර්ම ටිකට සෙක්ඛා ධම්මා කියලා කියනවා. ඊළඟ අසෙක්ඛා ධම්මා. දැන් අසෙක්ඛා ධම්මා කියොත් අරහත් ඵලසිතයි තත්සම්ප්‍රයුක්ත චෛතසික 36යි. දැන් බලන්න දැන් අපි සෙක්ඛා කියනකොට අපි සාමාන්‍ය ක්‍රමයට ගත්තට පස්සේ ඇත්තට ඒ පුද්ගලයෝ 7 දෙනා ගන්නවා. නේද? දැන් අභිධර්මයට යනකොට ඒකේ සාරාංශ කොටසටම යනවා නේද? ඒකේ දාර්ශනික විදිහට මේක හඳුන්වා දෙනවා. කය නෙමෙයි වැදගත් වෙන්නේ එතකොට අර චිත්ත චෛතසික පරම්පරාව. ඒ ටිකට තමයි සෙක්ඛා ධම්මා කියලා එතකොට කියන්නේ. ශෛෂ්ඨ පුද්ගලයෝ 7 දෙනා නෙමෙයි එතකොට. බලන්න කොච්චර ශාස්ත්‍රීය දාර්ශනික විග්‍රහයක්ද කියලා ඒක නේද? ඊළඟට දැන් අසෙක්ඛා ධම්මෝ කියනකොට එතකොට අශෛක්ෂ රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියන කොටත් ඒකෙත්
වැදගත්ම කොටස නේද ගන්න. දැන් අපි සාමාන්‍ය මෙහෙමනේ දැන් අපි කෑම බීම කනවා බොනවා කියන්නකෝ. එතකොට කෑම බීම වල තව ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ තිබුණාට අපි ඒකෙන් ශරීරයට අවශෝෂණය කරගන්න දෑ ගත්තට පස්සේ ගන්න විටමින් ගන්නවා, ප්‍රෝටීන් ගන්නවා, කාබෝහයිඩ්‍රේට් ගන්නවා. ඒ වගේ කීපයක් නේ ගන්නෙ. ප්‍රධාන සංඝටක වශයෙන්. අන්න ඒ වගේ තමයි එතකොට. කෑම ගොඩක් කෑවට ඒ වගේ මොක හරියක් බහිස්ත්‍රාවීය වශයෙන් නැත්තම් ඒ බහිස්ත්‍රාවීය වශයෙන් පිට වෙනවා. ඊළඟට මල පහ වශයෙන් පිට වෙනවා. එහෙම සිද්ධ වෙනවානේ. එතකොට ඒකෙන් උරාගන්නේ අවශෝෂණය කරගන්නේ කොටසක්. ඒක තමයි වැදගත්ම කොටස. ඒ වගේ රහතන් වහන්සේ කියලා කියනකොට ඒ මාර්ගසිත ඵලසිතයි ඒකේ වැඩ කරන චෛතසික 36යි. අශෛක්ෂ කියනකොට යට මාර්ගඵලලාභීන් 7 දෙනයි එයාගේ සිත්වල එයාගේ යට මාර්ගඵලලාභීන්ගේ සිත් ටිකයි ඒ සිත් 7 වැඩ කරන චෛතසික 36යි. එම තමයි ගන්නෙ. ඊළඟට බලන්න මහග්ගතා ධම්මා අනවන දැන් පරිත්තා ධම්මා මහග්ගතා ධම්මා අපමානා ධම්මා කියලා තියෙනවානේ. දැන් මේකේ තියෙනවා මහග්ගතා ධම්මා කියලා. මහග්ගත ධර්ම කියලා කියන්නේ රූපාවචර සිත්, රූපාවචර ධානය සිත් 12යි රූපාවචර ධානය සිත් 15යි අරූපාවචර ධානය සිත් 12යි. තත් සංප්‍රයුක්ත චෛතසික 35යි. විරති තුන කොමත් අයින් වෙනවනේ 35යි. ඒ ටික මහාගත. දැන් බලන්න මේ හැම තැනකදීම කියවනේ චිත්තචෛතසික සමූහ. හැබැයි ඔක්කොම එකම චිත්තචෛතසික නෙමෙයි එතකොට නේද? නමුත් ඒවා එකතු වෙනකොට යෙදෙන ආකාරය ගත්තට පස්සේ දැන් මෙතන පරිත්තා ධම්මා කියලා ගත්තා කියනකො සම්පූර්ණයෙන් වෙනස් වෙනවනේ. පරිත්තා ධම්මා මහග්ගතා ධම්මා කියන පරිත්තා ධම්මා කියලා ගත්තා නම් වෙනස් වෙන මොනවද? ඒකේ රූපක් තියෙනවා. ඒකේ රූපක් තියෙනවා. ඊළඟට ධාතු වශයෙන් අහවලනකොට වෙනස් වෙනවා. චක්කු විඥාන ධාතු ආදියක් තියෙනවා. ඒ නිසා මේ ස්වરૂපය හැඳිනකොට ස්කන්ධායතන ධාතු වශයෙන් හැඳිනකොට සමාන වීම සලකලා තමයි මේ මුලින් තියෙන පරමාර්ථ ධර්ම ටික දාලා තියෙන්නේ. දස්සනෙන පහතබ්බා ධම්මා ඉඳලා මහග්ගතා ධම්මා දක්වා මේ ටික දාලා තියෙන්නේ. ඒ වගේ අන්තර්ගතයේ වෙනස්කම් තිබුණාට ඒ හැම එකක්ම ස්කන්ධායතන ධාතු වශයෙන් ගන්නකොට සමාන සංඛ්‍යාවක් තමයි නියෝජනය කරන්නේ. සමාන ප්‍රමාණයක්. අන්න ඒක පමණයි මෙතනදී සලකලා තියෙන්නේ. ඉතින් එතකොට මේ එක එකක් අරගෙන ඔබට හදාගන්න පුළුවන් නේද? මේ වෙන් කරගන්න විශ්ලේෂණය කරගන්න පුළුවන් නේ. භාවනායේ පහතබ්බේ හේතුකා ධම්මා කියනකොට චිත්තචෛතසික මුලුලක්. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන හතරත් එක තමයි එකතු වෙන්නේ. ආයතන කියනකොට මන ආයතනයයි ධම්මා ආයතනයයි. ධාතු කියනකොට මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. ඔය හැම එකකම ඒ ටික තමයි තියෙන්නේ. දැන් ආචේගාමී කියනකොට අතර ලෞකික කියන්නේ අකුසාසිත 12යි ලෞකික කුසාසිත 21යිනේ. තත් සම්ප්‍රයුක්ත චෛතසික 52යි. ඒක සම්බන්ධ කරනකොට කොහොමද? ස්කන්ධ 4යි වේදනා සංඥා සංකාර විඥාන නේද? දැන් එතන චෛතසික ටික 52ම තිබුණාට වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසික සංඥා ස්කන්ධයයි ඊතුරු චෛතසික 50 සංස්කාර ස්කන්ධයයි ඒ සිත් 12යි 17යි නේද එන්නේ. එතකොට 27යි 29යි. ඒ 29 විඥාන ස්කන්ධයයි. හැම තමයි ගන්නෙ. ඉතින් ඒ නිසා එතනින් හැට මම නොකිය ඉන්න මහග්ගතා ධම්මා කියනකොට ඒ සිත් 27යි චෛතසික 35යිනේ. එතකොට චෛතසික 35 අතුරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයයි ඊතුරු චෛතසික 36 සංස්කාර ස්කන්ධයයි ඒ සිත් 27 විඥාන ස්කන්ධයයි. ඒ විදිහට තමයි එන්නේ. ඊළඟට ආයතන වශයෙන් ගන්නකොට පැහැදිලි මන ආයතනයයි ධම්මායතනයයි. ධාතු වශයෙන් ගන්නකොට මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. සංග්‍රහ නොවන ටික බලන්න ඒ කියන කන්දේන මොකෙන්ද? කන්දේ සමග අරවා ටික එකතු වුණා. චිත්තචෛතසික සමූහයක් නේ තිබුණේ. දස ආයතනේ ඒකාන්ත රූපායතන ටික තියෙනවනේ. චක්කායතනේ ඉඳලා ඊළඟට අනිත් පැත්තේ රූපායතනේ ඉඳලා පොට්ටබ්බායතනේ දක්වා. චක්කායතනේ ඉඳලා
කාය ආයතනය දක්වා. ඒ 10ට සම්බන්ධ වෙන්නේ නැහැ, ඇතුළත් වෙන්නේ නැහැ. 16 ධාතුයි. එතකොට ආපු ටික මොනවද? මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. එහෙනම් ඒ අනිත් ඉතුරු වෙච්ච ටික දාගත්තට පස්සේ ඒ 16ත් එක්කලා එකතු වීමක් කෙරෙන්නේ නැහැ. ඊළඟට බලන්න නේව දස්සනේන න භාවනාය පහතබ්බා ධම්මා නේව දස්සේ න භාවනාය පහතබ්බ හේතුකා ධම්මා නේවාචේ ගාමී නාපචේ ගාමී ධම්මා නේවසෙක්කා නාසෙක්කා ධම්මා. දැන් ඔන්න එතනක් තියෙනවා කීයද? 1යි 2යි 3යි 4යි. 4ක් තියෙනවා නේද? පරමාර්ථ ධර්ම ගොනු කිරීම 4ක් තියෙනවා, සංචිත 4ක් තියෙනවා. නේව දස්සනේන න භාවනාය පහතබ්බා ධම්මා කියනකොට අකුසල් සිත් 12යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 27යි හැර අනිත් සියල්ල ගන්නවා. අනිත් සියල්ල ගන්නවා. ඒ කියන්නේ කුසල් සිත් 21යි, විපාක සිත් 36යි, ක්‍රියාසිත 20යි, තත් සම්ප්‍රයුක්ත චෛතසික 38යි, අටවිස් රූපයයි, නිර්වාණයයි. ඒ බලන්න එකගෙන ටික ගත්තට පස්සේ පංචහි කන්දේහි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහත් එක්කලා මේක සංග්‍රහ වෙනවා, නියෝජනය කරනවා. ද්වාදස ආයතනෙහි ආයතන 12ම තියෙනවා. දැන් අරකේ උඩින් එකේ අපට ආවේ මන ආයතනයයි ධම්ම ආයතනයයිනේ. ඉතින් ඒ ටිකත් මේකේ තියෙනවානේ. මන ආයතන නියෝජනය කරන්න විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා නේද? ඒ ටික තියෙනවා. එතකොට කුසල් සිත් තියෙනවා, ඒ ටික තියෙනවා. ඊළඟට ධම්මායතන නියෝජනය කරන්න චෛතසික තියෙනවා, සුකුම රූප තියෙනවා, නිර්වාණය තියෙනවා නේද? ඊළඟට අනිත් ආයතන 10 ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. රූපස්කන්ධය තියෙනකොට ඒක තුල පවතිනවනේ චක්කායතන ආදී. අට්ඨාරසේ ධාතුයි. ධාතු 18ම තියෙනවා. එතකොට විපාකසෙත් තියෙන නිසාර චක්කු විඥාන ධාතු ආදී ඒ ටික තියෙනවා නේද? ඒ මනෝ ධාතුව දක්වා ඒ ටික තියෙනවා. ඊළඟට ඉතුරු වෙන සිත් ටික තියෙනවානේ. අපි දැන් ඔය 36යි 20යි එකතු කරාට පස්සේ 56යි. 56යි කුසල් සිත් ටිකත් එකතු කරන්න පුළුවන් එතකොට. ඉතින් කුසල් සිත් ටිකත් එකතු කරාට කුසල් සිත් 21ත් එකතු කරනවා. 66යි 76යි 77ක් තියෙනවා. නේද? ඉතින් එහෙම ගත්තට පස්සේ ඒවා ওই විදිහට සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු භාවනා පතු මාර්ගාත්‍රයෙන් ප්‍රහාණය කටයුතු ධර්ම නෙමෙයි. එතකොට එහෙම ගත්තට පස්සේ අර කියන ධාතු 18ම නියෝජනය වෙන්න තියෙනවා. ඉතින් ඒ සිත් ටික ගන්න එතකොට දැන් අපි ගත්තොත් දැන් චක්කු විඥාන ආදී ඒ ටික චක්කු විඥාන ධාතු ආදී ඒ ටිකට යනවානේ. ඊළඟට ඒ 77න් ඊට පස්සේ මනෝ ධාතුවට තවත් සිත් 3ක් යනවානේ. ඒ ටික අයින් කරලා ඊටු ටික ගන්න මනෝ විඥාන ධාතුව කියලා. එච්චරයි. ඒක අර ධාතු 18ම තිබුණා කියලා කවුරක්වත් ඇති ගන්න බය වෙන්නට එපා. මේ මතකයේ තියෙනවා නම් මේක බය වෙන්න දෙයක් ඇත්තේ නැහැ. වික්ෂිප්ත වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඊළඟට බලන්න නේව දස්සනේන න භාවනාය පහතබ්බේ තුකා ධම්මා. ඒකේ අර උඩින් කියපු එකේ ටිකට එකතු වෙන්නේ විචිකිච්ඡා සම්පයුත්ත සිතේ මෝහයයි උද්දච්ච සම්පයුත්ත සිතේ මෝහයයි පමණයි. ඒ දෙක එකතු වෙනවා. අර නේව දස්සනේන න භාවනාය පහතබ්බා ධම්මා කියලා ගත්තු පරමාර්ථ ධර්ම ටිකට අර දෙක එකතු වෙනවා. එච්චරයි. ඉතින් ඒකත් අර විදිහට ස්කන්ධ ආදී වශයෙන් සමානයි. 5කින් 12කින් 18කින් තමයි සංග්‍රහ වෙන්නේ. ඊළඟට නේවාචේ ගාමීන අපචේ ගාමී කියනකොට නිවන් සසරගෙන දෙන්නෙත් නැති, නිවන්ගෙන දෙන්නෙත් නැති ධර්මතා. ඒ කියන්නේ අකුසල් සිත් 12යි, ලෞකික කුසල් සිත් 17යි, තත් සම්ප්‍රයුක්ත චෛතසික 52යි. නාපචේ ගාමී එතකොට ඒකට අර ටිකත් එකතු වෙන මාර්ගසිත 4යි, තත් සම්ප්‍රයුක්ත චෛතසික 36යි. ඒ ටික අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ඉතුරු වෙන ටික. ඒ කියන්නේ ඒතර කුසලුත් අයින් වුණා, අකුසලුත් අයින් වුණානේ. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ මොනවද?
විපාකසිත 36යි, ක්‍රියාසිත 20යි, තත්සම්ප්‍රයුක්ත චෛතසික 38යි, අටවිසි රූපයයි, නිර්වාණයයි. ඒ ටිකනේ. එතකොට ඒක එහෙනම් රූප ටික තියෙන නිසා මේ ධාතු ආයතන වැඩි වෙන එක හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට නේවසෙක්කා නාසෙක්කා. එතකොට නවල මේ මාර්ගසිත 4යි, ඵලසිත 4යි, තත්සම්ප්‍රයුක්ත චෛතසික 36යි ඇරෙන්නට අනෙක් සියලුම ධර්ම නිර්වාණයත් එක්ක අනෙක් සියලුම පරමාර්ථ ධර්ම ටික නේවසෙක්කා නාසෙක්කා. ඔය විස්තර කරන්නේ අසංකතං කන්දතෝ ටපෙත්වා. මේ හැම තැනකදීම නිවනත් ඇතුළත් වුණානේ නේද? සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය නොකටයුතු ධර්ම කියන කොටත් එතනත් ආවනේ. මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය නොකටයුතු කියනකොට ඒත් නිවනත් එතන එකතු වුණා. මොකද අකුසල් සිත් ටික එතන ගත්තේ චෛතසිකත් එක්කලා. ඒ නිසා අර කියන ඊතුරු පරමාර්ථ ධර්ම සියල්ලම ඉතුරු වුණා. හැබැයි නේව දස්සනෙන න භාවනාය පාතබ්බා ධම්මා කියන එකයි, නේව දස්සනෙන න භාවනාය පාතබ්බ හේතුකා ධම්මා කියන එකයි, නේවාචේගාමී නාපචේගාමී කියන එකයි, නේවසෙක්කා නාසෙක්කා කියන එකයි. ඔයවාගේ පරමාර්ථ ධර්ම සමාන නැහැ. ඒක මතක තියාගන්න. සමාන ප්‍රමාණයක් නෙවෙයි තියෙන්නේ. අපි වෙනස් වෙන ආකාරය දැන් කිව්වා. හැබැයි ඒවා චිත්තචෛතසික ධර්ම නිසා ඒවා සංග්‍රහ වෙන ඉස්සරලා කොටසදී සංග්‍රහ වෙන ස්කන්ධායතන ධාතු සමානයි. දැන් මෙතන චිත්තචෛතසිකයි රූපාදී ඔක්කොම තියෙන නිසා එතකොට එතන අර විදිහට ස්කන්ධ පහක් සමග ආයතන 12ම සමග ධාතු 18ම සමග සංග්‍රහ වෙනවා කියලා, සම්ප්‍රයුක්ත නෙවෙයි සංග්‍රහ වෙනවා කියලා දැනගන්නට ඕනේ. දැන් අපි මේ කරන විග්‍රහයන් හරියට අහගෙන හිටියොත් ඕක ගැටලුවක් නැහැ. කතිහි අසංගහිතා. එතකොට කියනවා දැන් මේකේ ස්කන්ධ පහම නියෝජනය කරන්න තියෙනවා නම්, ආයතන 12ම නියෝජනය කරන්න තියෙනවා නම්, ධාතු 18ම නියෝජනය කරන්න තියෙනවා නම්, ඉතින් ඒවා සංග්‍රහ වෙන්නේ නැහැ, නියෝජනය වෙන්නේ නැහැ කියලා එක ස්කන්ධයක්වත් ආයතනයක්වත් ධාතුවක්වත් අයින් කරන්න බෑනේ. ඒ නිසා න කේහිචි කන්දේහි අසංගහිතා කියනකොට ස්කන්ධ සියල්ල සමග සංග්‍රහ වෙනවා කියලා ගත්තට පස්සේ ඉවරයි. කිසිම ආයතනයක් එක්ක සංග්‍රහ නොවන්නේ නැහැ කියනකොට ආයතන සියල්ලත් එක්ක සංග්‍රහ වෙනවා කියලා ගත්තාම ඉවරයි. කිසිම ධාතුවක් එක්කලා සංග්‍රහ නොවන්නේ නැහැ කියනකොට සියලු ධාතුන් එක්කලා නියෝජනය කරනවා සංග්‍රහ වෙනවා කියලා ගත්තාම ඉවරයි. හරි? එහෙම මතක තියාගන්න. එතකොට දැන් එතනදී මේ හැබැයි ඉතින් ස්කන්ධ සියල්ලත් එක්ක සංග්‍රහ වෙන කියනකොට රූප 28මයි, වේදනාවයි, සංඥාවයි, සංස්කාරයයි, සිත් 89මයි තියෙනවා කියලා ගන්න යන්නට එපා. 89න් ටිකක් හරි තියෙනවා. ආන්නේ අර්ථයෙන් ගන්න. 89න් ටිකක් හරි තියෙනවා. ආයතන වශයෙන් ගන්නකොට මන ආයතනේ තියෙනවා. එතකොට ඒ කියන ඔක්කොම ටික තියෙනවා කියලා ගන්න යන්නට එපා. සංස්කාර ස්කන්ධය කියනකොට චෛතසික 50ම තියලා ගන්න යන්නට එපා. මන ආයතනේ කියනකොට සිත 89ම කියලා ගන්නට යන්නට එපා. ටිකක් හරි තියෙනවා. නියෝජනේ දරනවා. ආන්නේ විදියට. ධාතු 18ත් ওই කතාවම තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි ධාතු කතා ප්‍රකරණයට එනකොට අපටත් ගුරුසානන්සලා කියනකොට මුල් හරියේදී බොහොම ටිකක් දවසකට කළේ. ඉතින් අපි ටිකයි කරන්නේ. මොකද ගොඩක් කරා කියලා මේ එක්කෙනෙකුට දෙන්නෙකුට තේරුම් ගන්න පුළුවන් වුණා කියලා එයා මහන්සි වෙලා වෙහෙස වෙලා අනික් කට්ටිය ඔක්කොම හලලා යන්න බෑනේ. එයාටත් පුළුවන්කමක් තියෙනවා නම් උත්සාහ කරනකොට එයාටත් අපි උදව් කරන්නට ඕනේ. එක්කෙනෙක් දෙන්නෙක් තේරුම් ගත්තා කියලා දැන් අපි පාඩම් කියනකොටත් සානන්සලා අතරත් ඔහොම හිටියා. ඉන්නවා. ඒ කියන්නේ එකපාරක් කියනකොටම අල්ලා ගන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි සමහර සානන්සලා ඉන්නවා තේරුන්නේ සානන්ස කියලා කියනවා. එතකොට අරයත් එක්ක අපි දුවගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. අර තේරුන්නේ නැති කෙනාට දැන් තේරුන්නේ නැහැ කියලා කියන එකත් ලොකු දෙයක්නේ. තේරුන්නේ නැහැ කියන එක යාට තේරිලා එතකොට. එහෙනම් යාට තේරුම් කරන්න පුළුවන් තව ටිකක් විග්‍රහ කරනකොට සමහර ලාවට දැන් අපි 20කට පාඩම් කියලා දෙනවා නම් දෙන්නේ 3 දෙනෙක් එකපාර කියනකොට මෙයා කුටියේදිත් එක බලාගෙන ඇවිල්ලා ඊට විතර කරගන්නවා. හැබැයි සමහර කෙනෙකුට එහෙම උද්‍යෝගයේ ආඩුකම නිසා හරි නැත්නම් සසර පිම්මහි මේ මදිකම නිසා හරි දෙකම නිසා හරි මොන හේතුවක් නිසා හරි යාට අමාරුයි. හැබැයි අමාරු වුණාට යාට 3-4 වතාවක් කියනකොට යාට තේරෙනවා. එහෙනම් එතනත් ඉතුරු වෙන අර
දෙතුන් දෙනාට අමතරව තවත් අපට 10ක් විතරවත් ගන්න පුළුවන් නම් අපි ඒගොල්ලොත් අරගෙනම යන්නට ඕනේ. ඉතින් කොහොම කරත් තේරෙන්නේ නැත්නම් ඉතින් අපට කරන්න දෙයක් නැහැ. එහෙමත් ඉන්නවා. 100ක් ගත්තොත් 7-8 දෙනෙක්වත් ඉන්නවා කොහොම කරත් කොච්චර කරත් තේරෙන්නේ නැති අය. දැන් ඉස්කෝලේ යනකොට පන්තියක ඉන්නේ මේ කොච්චර ගණන් කියලා දුන්නත් 10 වතාවක් කියලා දුන්නත් බැරි උදවි ඉන්නෝනේ. ඉංග්‍රීසි ටික කොච්චර කියලා දුන්නත් 10 වතාවක් කියලා දුන්නත් තේරෙන්නේ නැති පිරිසක් ඉන්නෝනේ. ඉතින් ඒගොල්ලන්ට ඉතින් අමාරුයි. ඒගොල්ලන්ට අමාරුයි. එක්ක උනන්දුව නැහැ. එක්ක පිම්මදි. එක්ක දෙකම මදි. ඉතින් ඒ වගේ අයට කරන්න දෙයක් නැහැ අපට. ඒගොල්ලෝ තමාම නැගිටින්න උත්සාහවත් වෙන්නට ඕනේ. ස්වයං අධ්‍යයනයේ වැඩිපුර කරලා. මෙතනදිත් එහෙම තමයි. ඉතින් එහෙමනම් අපි ඔතනින් නතර කරනවා. මම කියවනේ මෙතේ ධාතු කතාවට යනකොට ගොඩාක් දවසකට කියන්නේ නැහැ කියලා. ඊළඟ පරිත්තා ධම්මාදී වශයෙන් තියෙන ටික තමයි අපිට ඊළඟ දවසේදී තියෙන්නේ. එමනම් අදත් සුපුරුදු ආකාරයෙන් අභිධර්මයේහි ගැඹුරුම තැන් ස්පර්ශ කිරීමට තමයි අපි මේ උත්සාහ දරන්නේ. ඒ දරනකොට ඒ පරිශ්‍රමයේදී ඔබෙත් මගෙත් සිත්වල පහළ වෙච්ච කුසල චේතනා ශක්තිය මේ ධර්මය නොවිදිනා දුක් විඳලා අනන්ත කාලයක් සොයාගත්තු ඔබෙත් මගෙත් එකම මහෝත්තම ශාස්ත්‍රූන් වහන්සේ ගුරුතුමන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට සුද්ධ බුද්ධ පූජා උපහාරයක් වේවා. ධර්ම රත්නයට ධර්ම පූජාවක් වේවා. මහා සංඝ රත්නයට සංඝ පූජාවක් වේවා. මේ ගැඹුරු ධර්ම කරුණු අපට කියලා දුන්නු ගුරුතුමන් වහන්සේලා සිහි කරනවා. ඒ අතර මේවා අපි කටපාඩම් දුන්නේ අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන අස්මදාචාර්යෝත්තමයන් වහන්සේටයි. උන්වහන්සේ වැඩ නොසිටියත් අපවත් වුණත් උන්වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයට මේ ධර්ම ශක්තිය උතුම් ගුරු උපහාරයක් වේවා. අපි අභිධර්මයේ පිළිබඳව ප්‍රශ්න හුඟක් අහගත්තේ අතිපූජනීය නාවුනි අරිදම් අනුනායක ස්වාමින් වහන්සේගෙන්. උන්වහන්සේ ඇතුළු කොට සියලු එක අකුරක් හරි මම ඔබට කිව්වේ මට මේ ධාතු කතා ප්‍රකරණය මම අත්හරින්න ලෑස්ති වෙනකොට අමාරුයි කියලා ඒක කියලා දුන්නේ බඩල් කුඹරේ ගුණශීල කියලා මහ මුක්කෑ උත්තරවංශ ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ අභිධර්මයේ උගන්වන්න හරිම දක්ෂයි. ඒ කියන්නේ බොහෝ කොච්චර ගැඹුරු කාරණයක් වුණත් ඒකේ එල්ලිලා බොහෝ වේලාවක් ඉඳලා ශිෂ්‍යයාට තේරෙන ක්‍රම 10 ක්‍රමයකට හරි එක කියලා දෙනවා. උන්වහන්සේ තමයි මට ධාතු කතා ප්‍රකරණය මගහරින්න ලෑස්ති වෙනකොට මාව උත්තේජනය කරලා අරගෙන කියලා දුන්නේ මෙහෙම බලන්නකෝ ආස්මතුන් මෙහෙම බලන්නකෝ කියලා. උන්වහන්සේත් අපවත් වෙලා. ඒ නිසා නාවුනි අරිදම් අනුනායක ස්වාමින් වහන්සේ අතුළු කොටේ අකුරක් හරි කියලා දීලා ඒ අපවත් වුණු සියලු ස්වාමින් වහන්සේලාට මේ ධර්ම ශක්තිය උපකාරයක් වේවා නිර්වාණ අවබෝධය දක්වා. ඒ වගේම ගිහි කාලේ ශිල්ප ශාස්ත්‍ර ආදී දැනුම ලබා දුන්නු උදවිය. ඒවා අපට හේතු වුණා පැවිදි වුණාට පස්සේ ධර්ම විනය ඉගෙන ගන්නකොට ඒ අත්දැකීම් ටික පසුන බැස යාමට අපට හේතු වුණා ගිහි කාලේ ඒ ලබා දුන්නු ගිහි ගුරුවරුන් අපට ලබා දුන්නු දැනුම මිනුම. ඒ ප්‍රවීණත්වයේ ඒ උපදෙස් නිසා ඒ උදවියටත් ගුරු පූජාවක් වේවා. ඒ වගේම මේ වැඩසටහන් ඔබට ගෙනීමට උපකාර කරන මාසික බිල්පත් ගෙවන සත්පුරුෂ පිරිසටත් තාක්ෂණික කටයුතු වලට කෙනෙකු ලබා දෙමින් ඊට මාසික වැටුප් ගෙවන සත්පුරුෂ මෞතුමිය පියාණන් ඇතුළු කොට ඒ සියලු දෙනාටමත් වැඩසටහන සමග ඒකාත්මී වන සත්පුරුෂ ඔබ සියලු දෙනාටමත් පැවිදි ස්වාමින් වහන්සේලා සිල්මෑණියන් වහන්සේලා ඒ වගේම ගිහි පින්වතුන් හැම දෙනාටමත් මේ දරන ඔබේ ධර්මමය උත්සාහය චතුරාර්ය සත්‍ය අවබෝධය කෙලවර කොට පවතිවායි ගෞරවයෙන් සහ මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම සිව්පසෙන් උපස්ථාන කරන දේශීය විදේශීය සත්පුරුෂ හැම දිනාටම මේ අර්බුදයක් පවතිනවා. ඒ අර්බුදයේ මැද ඒ කටයුතු කරන සත්පුරුෂ හැම දිනාටමත් දාන පාරමිතා ආදී සම්පූර්ණ කරගෙන සත්‍ය අවබෝධයට මේ ධර්ම ශක්තිය උපකාර වේවා. ඔබ නමින් අප නමින් මිය පරලොව ගිය අපවත් වුණු ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාට
ගිහි පින්වතුන්ට මියගිය මේ පින් නිවන් කෙලවර කොට පවතිවායි ගෞරවයෙන් සහ මෛත්‍රියෙන් යුතුව පුණ්‍යානුමෝදනා කළ යුතු වෙනවා. එමෙන්ම හිතවත් මැදහත් අහිතවත් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වායි මේ සත්‍යක්‍රියාවක් සිද්ධ කරනවා. මගේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය ඉතා ඉක්මනින් සමතයකටපත් වෙලා රටටත් සම්බුදු සසුනටත් ජාතියටත් සෙතක් ශාන්තියක් සැනසෙල්ලක් ආරක්ෂාවක්ම සැලසේවායි මේ ගැඹුරු ධර්මය ස්පර්ශ කිරීමෙන් ජනිත කුසලයෙන් එසේ වේවායි ප්‍රාර්ථනා පිහිටුවනවා. එමෙන්ම මේ වැඩසටහන් හැම එකක්ම ඔබ වෙතට ගෙනීමට තාක්ෂණික කටයුතු සිද්ධ කරන්නේ පූජනීය මීතිරිගල අමිතිරිගල ඥානරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරන අතර සියලු සත්වයෝ හැම කල්ලි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් තබමින් අදට වැඩසටහන සමාප්ත කරනවා. සියලු දෙනාටම සියලු සැනසෙල්ල වේවා.